නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ 84 වන ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ. ඒ උදෙසා සුපුරුදු ලෙසින් වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ ධර්මය තුලින් සිද්ධ වෙන සිද්ධිය මොකක්ද කියලා හරියට අපි දැනගන්න ඕනේ. අපේ චිත්තසංතාන තුල සිද්ධ වෙන සිද්ධීන් කීපයක් තමයි මේ ධර්මයේ තුලින් සිද්ධ වෙන විපර්යාසය අපි තුල. ඒ වෙනස, ඒ සිද්ධ වෙන කාරණාව මොකක්ද කියලා දැනගෙන අපි ඒක සිද්ධ කරගන්න වග බලා ගන්න ඕනේ. එහෙම දැනගෙන කටයුතු කිරීම තමයි ධර්මයේ තියෙන මහා වටිනාකම. ඒකින්ද අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ නාම රූප පරිච්ඡේදය පිළිබඳව, නැත්නම් ditthi visuddhiය ගැන කතා කර ඉන්න වෙලාවේ අපේ ditthියටම වැරදි දෘෂ්ටි වලටම අපිවපත් වෙන සමාජගත කාරණා කීපයක් තියෙනවා. පින්නත්නි, යම් වැරදීමක් කෙනෙකුට සිද්ධ වෙනකොට අපි හරියට දොස් කියනවා. සාසනික හානි සිද්ධ වෙන අය ඉන්න, සාසනික හානි සිද්ධ වෙන ඇත්තෝ ඉන්නවා. ඒතර ඒවටත් අපි හරියට දොස් කියනවා. සමහර වෙලාවට චීවර අතහැරලා යන අය ඉන්නවා. ඒවටත් අපි හරියට දොස් කියනවා. සමහර වෙලාවට දැන් අපි වරගෙන බලන්න අතීතයේ සංඝයා වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මේ ගිහි ඇත්තෝ සංඝයා වහන්සේ කියන ඒ චරිතය දිහා බැලුවේ හරි පුදුමාකාර ගෞරවයකින්. ගෙදර ප්‍රශ්නයක් ආවා, රටේ ප්‍රශ්නයක් ආවා. මොකද කරේ? දුවගෙන යන්න තැනක් තිබුණා. ඒ පන්සලට දුවගෙන ගියාම විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන උපදේශය, රටේ ප්‍රශ්නයකට හරි ගෙදර ප්‍රශ්නයකට හරි ලැබෙන උපදේශය පදනම් විරහිතව, කොන්දේසි විරහිතව පිළිගත්තද නැද්ද? නේද? කොන්දේසි විරහිතව, පදනම් විරහිතව, තර්ක විතර්කයෙන් විරහිතව පිළිගත්තා. ඇයි ඒ ගැන තිබුණ විශ්වාසය, ඒ ගැන තියෙන විශ්වාසය. මොකද උන්වහන්සේ යමක් කිව්වා නම් ඒක හරියටම හරි කියන විශ්වාසය තිබුණා. ඇයි විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ධර්මයෙන් පෝෂණය වෙලා තිබුණා. ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන හින්දා වික්ෂුන් වහන්සේ කියන්නේ ධර්මයෙන් පෝෂණය විය යුතු කෙනෙක්. ධර්මයෙන් පෝෂණය වෙලා තියෙන කෙනාගේ තීරණ කොයි වගේද? ඒක ඍජු තීරණ. ඍජු කියලා කියන්නේ ගැහුවොත් ගහනවා, මැරුවොත් මරනවා, එහෙමද? නෑ. ඍජු තීරණ කියන්නේ මොනවද? සතර අගතියට යන්නේ නැති. ඡන්ද, දේශ, බය, මෝහ කියන ඒවා නැති කෙලින් කතා. ඇද නෑ. ඉතින් අන්න ඒක ගිහියත්තාට කරගන්න බැරි හින්දා ස්වාමීන් වහන්සේ ළඟට ගියේ. එතකොට අද සමහර වෙලාවට වික්ෂුත්වයේ තියෙන මහා පෞරුෂය, මහා ප්‍රබලත්වය ගිහියාට, ගිහි තැනැත්තෙකුට කිට්ටු වෙන්නවත් බැරුව තිබුණ ඒ ලක්ෂණය තුල මේක කඩා වැටීමක් සිද්ධ වෙනවා. යම් යම් තැන්වල, හැමතැනම නෙවෙයි, යම් යම් තැන්වල ඒක ආරණ්‍යක වෙන්න පුළුවන්, ඒක
පන්සලක වෙන්න පුළුවන්. ඒක ආරණ්‍යයේද පන්සලේද නැත්නම් වෙනත් තැනකද කියන කාරණාව නෙවෙයි තියෙන්නේ. කඩා වැටීම විතරයි. ඒ කඩා වැටෙන්නේ ධර්මයෙන් පෝෂණයක් නැති හින්දා ඇද තීරණ ගන්න ස්වභාවය. සමහර ගිහියන්ට මේක තදින් දැනෙනවා මේ තීරණය නම් ක්‍රියාත්මක කරන්න හොඳ එකක් නෙවෙයි කියලා. නමුත් අර තිබ්බ ගෞරවනීය තත්වයේ හින්දා යම් කිසි විදිහකින් දෙපැත්ත බේරගෙන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් මේකේ වැරද්ද පිළිබඳව කාටවත් චෝදනා කරන්න නෙවෙයි අපි ඕන මේකට හේතු කාරණා හොයලා බැලීමයි. හේතු කාරණා හොයලා බලනකොට තේරෙනවා එකම පොරයකට පොඩි ස්වාමීන් වහන්සේලාත් අපේ දරුවොත් දෙගොල්ලම එකම අරමුණකට දාලාද නැද්ද? සමාජයේ විසින් හිමින්තරේ දෙගොල්ලම මෙන්න උසස් පෙළ විභාගයට උත්සාහ කරනවා. දෙගොල්ලම මෙන්න උපාධියට උත්සාහ කරනවා. දෙගොල්ලම නේද? එකම අරමුණකට යන්න දෙගොල්ලම සකස් කරලා. හරිද? ඉතින් එතකොට මේ අහිංසක පොඩි හාමුදුරුවෝ මොනවද දන්නේ? නේද? ඒ අතන්ට දැනෙන දේ අපේ වැඩිහිටිය අය අපේ ආසන්න අය මේ විදිහටයි ගියේ මේ විදිහටයි ගියේ කියලා මේ මඟ පෙන්වීම නැති හින්දා වෙලාවකට අපේ දරුවොත් එහෙමයි. මඟ පෙන්වීම හරියට නැති හින්දායි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ සමාජ වශයෙන් සිද්ධ වෙන ගැටලු සහගත තත්ත්වයන් වලදී හරියට හානි වෙන සිද්ධ වෙනවා. ඒ තමයි ධර්මයේ විකෘති වෙන එක. අපි දැන් ditthi visuddhiya ගැන කතා කර ඉද්දී මේ මාතෘකාව ගැන යම්කිසි ආකාරයකට කතා නොකරම බැරි දෙයක්. ඒ කතා කිරීමේදී ධර්මයේ විකෘති කරන බොහෝ ඇත්තෝ ඉන්නවා මේ සමාජයේ. අපි ඒ අය ගැන කතා කරන්නේ කොහොමද? නේද? අපි විකෘති වෙලායි කතා කරන්නේ. මොකද්ද? තරහ අරගෙන, ගහපිය, කොටපිය නේද? අන්න ඒ වගේ අදහසකින් මේ ශාසනය කණ්ඩාපු මිනිස්සු. හොඳින් ඉන්න දෙන්න හොඳ නැහැ. අන්න ඒ වගේ. මේ බලන්න වැරද්ද තියෙන්නේ කොතනද කියලා. වැරද්ද තියෙන්නේ අපි ධර්මයෙන් පෝෂණය වීමේ තියෙන අඩුපාඩු හින්දා. කවුරු හරි කෙනෙක් රහත් භාවය ප්‍රකාශ කරනවා. ඒ දැනත්තාගේ රහත් භාවය ප්‍රකාශ කරපුවාම යම් කිසි පිරිසක් එයා ඉතින් කියනවා මෙහෙමයි මම රහත් ඉවරයි. හරිද? දැන් මේ වෙනකොට ලංකාවේ 3-4 දෙනෙක් රහත් භාවය පැත්තක තිබ්බාවේ බුද්ධත්වය ප්‍රකාශ කරනවා. හරි ගිහි තැනැත්තෙක් බුද්ධත්වය ප්‍රකාශ කරා පහුගිය කාලේ. පැවිද්දෙක් බුද්ධත්වය ප්‍රකාශ කරනවා. හරිද? බුදුරජාණන් තමන්ගේ මොකද්ද පැවිදි නම වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ නමගේ නමක් දාගන්නවා. හරිද? මේවා හමුවේ අපේ තියෙන අසරණකම මොකද්ද? මේවා යම් පිරිසක් එක්ක සමාජගත වෙන්නේ පැහැදිලිවම පටු හම්බ කර ගැනීමේ බඩගෝස්තරවාදයෙන්මද? නෑ. දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න ඕනේ. සමහර අය එහෙම කරන අය ඉන්නවා. සමහර ඇත්තෝ එහෙම නෑ. සමහර ඇත්තෝ හිතන්නේ මේ ළඟදි මට මෙහෙණින් වහන්සේ නමක් හම්බ වෙනවා. මේ මෙහෙණින් වහන්සේගේ ස්වාමියා තමයි ඉස්සෙල්ලා හම්බෙන්නේ. මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඒකල අපි මේවා සාකච්ඡා කරගන්න ඕනේ හැමෝම එකතු වෙලා. මේක කොච්චර සාධාරණ කතාවක්ද බලන්න. මේ තැනැත්තිය ගැන මට මේ ස්වාමි පුරුෂයා කියනවා හාමුදුරනේ මගේ ජීවිතේ හම්බෙච්ච මම දැක්ක උදාරම ස්ත්‍රිය මේ තැනැත්තිය මගේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් මම කියන්නේ මේ තැනැත්තිය මට කවදාකවත් පරුස වචනයක් කියලා නැහැ. මෙයා සියලු යුතුයකම් ඔක්කොම කරා. කළා ටික කාලෙක ඉඳන් ත්‍රිපිටකය හරියට හදාරන්න පටන් ගත්තා. මොකද එයා හරියට සිල් රැක්කා. කවදාකවත් වෙන කිසිම දෙයක් කරලා නැහැ කොහොමද කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දන්නේ ඒ තරමටම. පොඩි පරුස වචනයක්වත් කියලා නැහැ කියලා. ඉතින් දරුවොත් හොඳට සකස් කරලා අන්තිමට හරියට ත්‍රිපිටකය හදාරුවා කියලා. දැන් මෙයා ඒ ත්‍රිපිටකය හදාරන ගමන් යම් කිසි ආකාරයක මුලාවකටපත් වෙලා තියෙන බව දැනගෙන තමයි මේ ස්වාමියා විසින් මාව එතෙන්ට එක්කන් ගියේ. ගියාම මේ අහිංසක කෙනා මොනවද කියන්නේ කියලා තේරෙනවද? මට කියනවා හාමුදුරනේ මගේ ජීවිතයට මේ ත්‍රිපිටකය ගලපන්න උත්සාහ කරා. කිසිම විදිහකින් ගලප ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ කට්ටියක් කියන ක්‍රමයට මම මේක ගලපන්න ගත්තා. හරි ගියා. ඒ ක්‍රමයට ගලපගෙන යනකොට මට මේක ගැලපෙනවා. හැම මොහොතටම ගැලපෙනවා. ඉතින් මම ඒක වැළඳගත්තා. හරිද? ත්‍රිලක්ෂණය 4 ලක්ෂණයක් කරලා ඒ කට්ටිය. යම් කිසි පිරිසක්. ත්‍රිලක්ෂණය 4 ලක්ෂණයක් කරනවා. එතකොට මේ ලක්ෂණ 4ක් බවට පත් කිරීමේදී ඒ ඇත්තෝ සිද්ධ කරන කටයුත්ත අපි හිතන්නේ කොහොම එකක් කියලාද?
මහා සාසනික විලෝපයක් සිද්ධ කරනවා අය කියලා. නෑ. ඒ තැනේදී මම මේ උදාහරණ කිව්වේ එකයි. ඒ තැනේදී අපි මේ පැති වලට ඇදීලා යන්නේ ඇයි? ශාස්ත්‍රීය ඌනතාවයක් අපි ළඟ තියෙන හින්දා. යමක් ප්‍රතික්ෂේප කරලා යමක් කියන්න නම් ඒකට විකල්පයක් ඉදිරිපත් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනද නැද්ද? නේද? සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. යමෙකුට ත්‍රිපිටක ධර්මයේ තියෙන අර්ථ දැක්වීම තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන්නේ නැති එක ත්‍රිපිටකයේ දෝෂයේද තමන්ගේ දෝෂයේද කියලා බලා ගන්න ඕනද නැද්ද? එතකොට අර තැනැත්තිය හැමතැනම දුවනකොට තේරෙන්නේ නැහැ කියලා අපි දැනගන්න ඕනද නැද්ද? අපේ කවුරු හරි කෙනෙකුට නේද? කාට හරි කෙනෙකුට මේක ගලපලා දෙන්න බැයි නම් ඒක කොච්චරනම් අසරණකමක්ද බලන්න. ඒකත් එක්ක අපි ඔක්කොටම වෙන්නේ මොකද්ද? පොඩ්ඩ ඇත්තම් මොකද වෙන්නේ බලන්න අපේ බෞද්ධ ඇත්තෝ. හරි. ස්වාමින් වහන්සේ කියන්නේ තවත් එක්තරා සමාජ භූමිකාවක් බවට පත් කරලා. ඔන්න බලන්න මම කියන්නේ මේක නේද? ඕන විදිහකට හිතුවම මට මොකද? ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනද? නේද? මේ බලන්න පොඩ්ඩක් හිතලා. ගයක් හදන්න පටන් ගන්නවා ගීතනත් එක්ක. එයාට ඉස්සෙල්ලාම ඕන වෙනවා මේසෙන් බාස් කෙනෙක්. මේසෙන් බාස් කෙනෙක් නැතුව ගේ හදාගන්න බෑනේ. වඩු බාස් කෙනෙක් ඕන වෙනවා. පේන්ට් බාස් කෙනෙක් ඕන වෙනවා. නේද? ඉංජිනේරු මහත්තයෙකුත් සමහර විට ඕන වෙනවා ලොකු ගයක් නම් හදන්නේ. ඉතින් එක එක්කෙනා ඕන වෙනවා. අන්තිමට ගෙට ගෙවදින්න ගියාම අන්න හාමුදුරුවෝ ඕන වෙනවා. නේද? දානයක් කරගන්න ගියාම ඕන වෙනවා. පාංශකූලයක් කරගන්න ගියාම ඕන වෙනවා. ඒ කියන්නේ gedara කටයුතු ගිහි කටයුතු කරගන්න අවශ්‍ය කරන එක එක සමාජගත පුද්ගලයන් අතර තවත් එක්කෙනෙක් විතරක් වෙලා ස්වාමීන් වහන්සේ ගැන හිතන්නේ. හුඟක් අය කියනවා මම අහලා තියෙනවා. පන්සලත් එක තරහ වෙලා බෑ. ඇයි? ඔක ප්‍රසිද්ධ වගසනේ පාංශකූලයක් කරගන්න කොහොමද? එහෙනම් අවශ්‍යතාවය මොකද්ද? පාංශකූලයක් කරගන්න බැරි වෙයි කියලා. නේද? එතකොට එතෙන්ට වැටිලා තවත් එක්තරා සමාජයේ ගිහි ඇත්තන්ගේ එක සේවයක් කරන පුද්ගලයෙක් තමයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ධර්මයේ හදාරන්නේ නැතුව, අපි ධර්මයෙන් පෝෂණය වෙන්නේ නැතුව තරහ ගන්න කාරණා නෙවෙයි කියන්නේ මේ සම්පූර්ණ ඇත්ත කියන්නේ ධර්මයෙන් පෝෂණය වෙන්නේ නැතුව, ධර්මයේ හදාරන්නේ නැතුව. කිසිම ආකාරයකින් සිව්වණක් පිරිස විදිහට පරමත ධර්මයෙන් විසඳාලන්න අවශ්‍ය කරන දක්ෂතාවය ඇති කරගන්නේ නැතුව හිටියහම ඕන කොහරි ගහක මොකක් හරි මතුවෙනවා. හරිද? මොකද වෙන්නේ? දුවන බෞද්ධ ටික ඔක්කොම දුවන්න මතුවෙලෝ කියලා දුවන. හරි? ඊළඟට ඔන්න එකපාරටම කියනවා බුදුරැස් සිහිදෙනවා කියලා. පිළිම වලින්. මොකද වෙන්නේ? මේ හතර අතේ කියලා පාරවල් දෙකේ බුදු පිළිම දිහා බලාගෙන ඉන්නවා. අතනත් හිදුනෝ මෙතනත් හිදුනෝ කියලා. මොකද ඒ ශාස්ත්‍රීය ගුණතාවය. හරිද? ඊළඟට කියනවා මම බ්‍රහ්ම ලෝකයෙන් කමඨාන් අරගෙන මේ කියන්නේ යාගේ වැරද්ද නෙවෙයි. හරිද? කෙනෙක් භාවනා කරනවා. හරිද? භාවනා කරනකොට මං කියන්නකෝ මගේ පැත්තට දාගෙන අපි කතා කරමු. මම දැන් භාවනා කරන්න පටන් අරන් ගුරුවරයෙක් හොයාගන්නෙත් නැහැ. දක්ෂ ගුරුවරයෙක් හොයාගන්නෙත් නැහැ. මට එකපාරටම පොඩ්ඩක් ඔළුව විකාර වගේ වෙනවා. හරිද? මගේ මනසට දැනෙනවා මට බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා කමටහන් දෙනවා කියලා. හරිද? මට උපදෙස් දෙනවා කියලා. දැන් හුඟ අයට දැනලා තියෙනවද නැද්ද? හුඟ අය මට ඇවිල්ලා කියලා තිනවා. හාමුදුරනේ පටිච්චසමුප්පාදේ මගේ පැත්තෙන් ගලාගෙන එනවා. පටිච්චසමුප්පාදේ මට තේරීගෙන එනවා කියලා. එහෙම ඇත්තටම ධර්මය තමන්ගේ පැත්තෙන් නොයසූ ධර්මයක් පිළිබඳව තමන්ගේ පැත්තෙන් අවබෝධාත්මක ස්වභාවයක් නැගෙන්න පුළුවන්කමක් තියනවද නැද්ද? ඔන්න ඔකට අපිට උත්තරයක් දෙන්න බෑ. ඇයි? ශාස්ත්‍රීය වුණතාවය. ඒ ශාස්ත්‍රය පිළිබඳ ඒ උපක්‍රම පිළිබඳ මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ඒවා ගවේෂණය කරේ නැහැ. හරි? එහෙම පුළුවන්ද බැයිද? පුළුවන්. ඇයි? සංසාරගත දේවල් තමන්ගේ මානසිකාරයට නැගෙන්න පුළුවන්. හැබැයි සංඥා විදිහට නෙවෙයි, සැකසීම් විදිහට නැගෙන්න පුළුවන්. යම් ප්‍රමාණයකට ඒ යම් අවබෝධයක්. ඇයි? පුංචි ළමයින්ට සමහර අයට තරහ යනවා. සමහර අයට හරි කරුණාවන්ත ස්වභාවයන් තියෙනවා. එහෙනම් ඒ වගේ අපි හොඳටම දන්නවනේ නේද? මේ ජීවිතයට හේතුනේ අතීත නාම රූප පරම්පරාව. එහෙනම් යම් ආකාරයක අපිට අතීත දැන් උපතිස්ස පරිබ්‍රාජකයා එක ශරණයක සෝවාන් වෙන්නේ කොහොමද? අන්න පෙර තිබ්බ හැකියාවන් වලින්. හරි පෙර පුහුණු කරපු හින්දා. දාරුචරිය තෙරුන් වහන්සේ එක බුදුමඩ වේදකින් අන්න බලන්න
ඕන කෙනෙක් කියන හදිසියෙම සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නෑ කියලා. කට්ටියක් ඒ පැත්තට යනවා, කට්ටියක් අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට ලොකු තර්ක විතර්ක කරගන්නවා. ඇයි අපේ තුල මේ පිළිබඳ නිවැරදි තීරණයක් ගන්න බැරි ආකාරයක තියෙන හදාරපු නැති හේතුව. එතකොට අන්න ඒ වගේ මේ පිළිබඳ අපි ලොකු වගකීමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස ගැන හරි අපූර්ව අර්ථ දැක්වීමක් දේශනා කරා. මොකද්ද? සිටිය යුතු ආකාරය ගැන පරිනිර්වාණ සූත්‍රයේදී පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරි අපි ඒක මුදුන්මල්කඩක් වගේ තියාගන්න බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ. මාර්යාගේ ආරාධනාව සිද්ධ වෙනකොට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කෙටි කාලයකින්. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ මොකද්ද? මගේ සිව්වණක් පිරිස. උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන හතර එක වෙනම තියෙනවා හතර තැනක. ඒ කියන්නේ හතර තැනක කියන්නේ එක තැන හතර ආකාරයට වෙනම දේශනා කරපු ආකාරය තියෙනවා. මගේ සිව්වණක් පිරිස ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන විභජනය කරන විමසන හරිද පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රාතිහාර්යයක් කොට ධර්මයේ දේශනා කරන පිරිසක් බිහි වෙන තුරු මම පිරිනව පාන්නේ නැහැ. අන්තිම චාපාල චෛත්‍යයේදී ආරාධනා කරන්නේ මාරයා ඇවිල්ලා ආරාධනා කරන්නේ කොහොමද ඔය ටික කියලා. හරිද කොහොමද? ඔන්න දැන් ඔබ වහන්සේගේ ශාසනයේ වික්ත විනීත විශාරද බහුශ්‍රත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි කියලා ඒ විදිහ පිරිසක් බිහි වෙලා ඉන්නවා. දැන් පිරිනවම් පාන්න කාලයයි කියලා. හරි. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු තේරුණා නේද? අපි ධර්මදර නැහැ. අපි මේක පාවිච්චි කරන්නේ මල් පූජා කරන්න. අපි මේක පාවිච්චි කරන්නේ පහන් පූජා කරන්න. අපි මේක පාවිච්චි කරන්නේ කප්පුක් පූජා කරන්න. අපි මේක පාවිච්චි කරන්නේ බාරහාර වෙන්න. අපි මේක පාවිච්චි කරන්නේ සෙත් සාන්ති කරගන්න. කර්ණීයමෙත් සූත්‍රය වගේ වටිනා ධර්මතාවයන් තියෙන නිවන් දකින්න ඕන ඔක්කොම ධර්මතාවයන් තියෙන අය මොනවද? බය වුණාම කියන්නයි. නේද? ගෙදරට ආරක්ෂාව. පිරිත් ධර්ම දේශනාවක් රැය වෙනකම් කරගන්නවා පිරිත් අහන්නේ නැහැ කවුරුවක්වත්. නේද? අන්තිම නූල් බැඳ ගන්න යනවා. දන්නේ නැහැ. ඉතින් ශාස්ත්‍රීය වුණතාවය. නූලෙන් කොහොමද මේ ආරක්ෂාව සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහැ. නේද? ඒ කියන්නේ අපි මොකුත් හොයන්නේ නැහැ. දානකින් වැඩි ආනිසංසයක් ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්නේ නැහැ. පංචශීලයෙන් ආනිසංස ඇති වෙන්න පංචශීලය රකින්නේ කොහොමද කියලා හොයන්නේ නැහැ. දෘෂ්ටිවල තියෙන වැරද්ද. මේක ඔහේ තවත් එක භූමිකාවක් විදිහට කටයුතු කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් කාරණා අතරේ අද අපි මේ මාතෘකා කරගත්ත ගාථාවට යන් මේකේ මොකද්ද මේ තියෙන කාරණාව කියලා. හරිද? සබ්බේ සංඛාරා අනිච්චාති අනිච්චාති. ඔකේ තියෙන අනිච්චාති කියලා වචනයක්. හරිද? අනිච්ච කියනකොට මෙතන තියෙන්නේ මහා ප්‍රාණ චයන්න නෙවෙයි. හරි? එතකොට අකුරු භාෂා ඒ වයින් අති අඩක් නැහැ. හරි? අනිච්ච කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නিত্য නොවන බව කියන එකයි. නිච්ච කියන පාලි වචනේ තේරුම නිට්ටයයි කියලා සංස්කෘත භාෂාවෙන් කියනවා. හරිද? අපි කියනවා වෙනස් වෙන්නේ නැති කියලා. හරි? වෙනස් වෙන දේවල් වලට කියනවා විපරිණාම වෙන දේවල් කියලා. හරි? එතකොට දැන් ඔන්න සමහර ඇත්තෝ කියනවා අනිච්ච කියන්නේ ඒකට නෙවෙයි. ඉච්ඡ කියන්නේ කැමැත්තට. ඒක ඉච්ඡ වෙනවා. ඉච්ඡ කියන වචනේ තියෙනවා සමහර තැන්වල ත්‍රිපිටකේ සඳහන් කරලා. හැබැයි අනිච්ච කියනකොට ලියලා තියෙන්නේ ඉච්ඡ කියනකොට නිකන් නිච්ච කියනකොට ලියලා තියෙන්නේ ඉච්ඡ කියනකොට ලියන්නේ ඒක අනිච්ච කියලා මේක කඩා ගන්නවා සමහර ඇත්තෝ. කඩලා මොකද කරන්නේ? මේකට මහා පුදුම තර්කයක් එකතු කරනවා. හරි? රූපං අනිච්චං වේදනා අනිච්චා සබ්බං සංඥා අනිච්චං ඔය විදිහට මේක තියෙනවද? දැන් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අනිච්චයි කියන එකයි. නේද? පංච උපාදානස්කන්ධය අනිච්චයි කියන්නේ මොකද? පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් පවත්වන්න බෑය කියලා. දැන් මේ කියන්නේ පංච උපාදානස්කන්ධය අනිච්චයි කියලා කියන්නේ ඉච්ඡ කියන්නේ කැමැත්ත, අනිත්‍ය කියන්නේ කැමැති විදිහට ගන්න බෑ. පංච උපාදානස්කන්ධය පිළිබඳව තමන්ගේ හිතේ කැමැත්තක් ඉපදිලා තිබ්බොත් දුකයි. සාධාරණද නැද්ද? කැමැත්තක් තිබ්බොත් දුකයි. එහෙමයි කියන්නේ දැන් කට්ටිය. මේ වැරදි දෙයි මේ කියන්නේ මං. හරිද? කැමැත්තක් තිබ්බොත් දුකයි. කැමැත්තක් නැති වුණොත් දුක නෑ. එහෙනම් කැමැත්ත තමයි මේකට කාරණාව කියලා. හැම එකටම මේක හරියනවා.
හරි. ඉතින් දැන් මේක තමයි ඒතර අර්ථ දැක්වීම. ඇයි මේ මොන ලක්ෂණයද කියන්නේ? අනාත්ම ලක්ෂණය මේ කියන්නේ. අනාත්ම අර්ථ දැක්වීම කැමැති විදිහට තියාගන්න බෑ. අකමැති විදිහට තියාගන්න, අකමැති විදිහට අකමැති දේ වෙනස් කරන්න බෑ කියන එක අනාත්ම ලක්ෂණය. මෙයාලා කියන්නේ යමකට හිතේ කැමැත්ත ඇති වුණා නම් දුකයි. ඉතින් හරි කාරණා. හරි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවන්න තියෙනවා. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී සියල්ලම එකට කැටිකොට. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී සියලු දුක් ටික එක පිටකට අරගෙන ඒවා මට එපා, ජාති දුක මට එපා, ජරා දුක මට එපා, ව්‍යාධි දුක මට එපා කියලා දේශනා කරපුවාම ඒ එපා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක මොන ලක්ෂණයද? මං එපා කිව්වට මට ඒක වෙන්නේ නැහැ. බලන්නකෝ. ශරීරයේ දුක් ඇති වෙනකොට මට මේ දුක් එපා කිව්වට බලහත්කාරයෙන් නේද? ඊටාම දැඩි බලපෑමකින් මට මේ කායික මානසික දුක් ඇති වෙනවද නැද්ද? අන්න ඒ ස්වභාවයට අපේ පින්නත්නේ කියනවා අනාත්ම ස්වභාවය කියලා. මේ අනාත්මය මිශ්‍ර කරගෙන අර වචනේත් මිශ්‍ර කරගෙන මේ කට්ටිය සාධාරණ අර්ථ දැක්වීමක් කරනවා. හරිද? සාධාරණ අර්ථ දැක්වීමක් කරනවා. එතකොට හැම වෙලෙම අපිට දැනෙන්නේ අපි ගැන කැමැත්ත කියන එක මේක කොච්චර දුරට ශාස්ත්‍රීයව අපි විමසා බලන්න ඕනේ. කැමැත්ත කියන එක අපේ පින්නත්නේ උපදින්නේ කොහෙද? සිතේ. සිතේ උපදින දේවල් මොනවද? සංඥා සංකාර විඥාන නේද? ඒ නාම කොටස් ඔක්කොම ගත්තොත් වේදනා සංඥා සංකාර ආදී ඔක්කොම අපි නාම කියලා ගමුකෝ. එතකොට නාම කොටසම කියලා ගන්නවා. හරිද? නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව මනසිකාර කියන මේ ඔක්කොම අපි නාම කොටස කියලා ගමු. කොයි අර්ථ දැක්වීමකින් ගත්තත් කමන්නේ. ජීවිතේන්ද්‍රිය ඔතෙන්ට එකතු වෙනවා. ඉතින් එතකොට ඒ ටික අපි ගමු මෙහෙමයි කියලා. දැන් නාම කොටස කියලා ගත්ත මේ කොටසේ ඇති වෙන එකක් තමයි එහෙනම් මේ කැමැත්ත කියන එක. කැමැත්ත කියන එක වෙන කොහෙවත් ඇති වෙනවද? නැහැ. නේද? දැන් මම මේ අතංගෙන් අහනවා අපේ මුළු මස්තිෂ්කයම අරගෙන බලුවොත් නැත්තම් හදවත ගත්තොත් මේකේ තියෙන ලේ ධාතුව ගත්තොත් මෙහි තියෙන ඕනෑම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුවක් ගත්තොත් මේ කිසිම ධාතුවක් දන්නවද මම අහවල් රූපයට කැමතියි කියලා? අහවල් ශබ්දයට කැමතියි කියලා දන්නවද? නැහැ. නේද? ඒත් මගේ මේ මුළු ශරීරයේ කිසිදු අංශුවක් දන්නේ නැහැ අහවල් දෙයට මම කැමතියි කියලා. නේ? එහෙනම් කැමැත්ත කියන එක මේ රූපයට තියනවද? රූපේහි තියනවද කැමැත්ත කියන ලක්ෂණය? රූපේ තියනවද කැමැත්ත කියන ලක්ෂණය? එහෙනම් රූපං අනිච්චං කියලා කියන්නේ කොහොමද? රූපේ තියනවද නැද්ද අනිත්‍ය ලක්ෂණය? තියෙනවා. නේද? රූපේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. එහෙනම් අපි රූප අරූප කියන මේ කොටස් දෙක වෙන් කරපුවාම ඒකේ රූපං අනිච්චං කියන තැන රූපේ දැන් මේ මේසෙ ගත්තොත් මේ මේසෙ ගැන කැමැත්ත උපදින්නේ මෙහි. ඒ කියන්නේ නාම කොටසේ. නේද? එතකොට මේ රූප කොටසේ තියෙනවද කැමැත්ත කියලා එකක්? රූප කොටසේ කැමැත්ත කියලා එකක් නැහැ. එහෙනම් රූප කොටසේ කැමැත්ත කියලා එකක් නැත්නම් රූපං අනිච්චං කියන තැන අනිත්‍ය නෙවෙයි කැමැත්ත නේද? අකමැත්ත හෝ කැමැත්ත කියලා මොකක් හරි අර්ථ දැක්වීමක් කරනවා නම් ඒක රූප පංච උපාදානස්කන්ධේ රූපය කියන කොටසට සාධාරණ නැති වෙනවද නැද්ද? නැති වෙනවා. නේද? අන්න අපි ධර්මයෙන් පෝෂණය වෙලා හිටියනම් අපි පින්නත්නේ අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ධර්මයෙන් පෝෂණය වෙලා හිටියනම් අපි මේක දැනගන්නවද නැද්ද? නේද? එහෙමනම් එහෙම වෙන්නේ නැහැ. මේ අර්ථ දැක්වීමට එනකොට නේද? එතන වර්ධිනවා එහෙනම්. එහෙම නේද? හා. ඊළඟට පුදුම කතාවක් කියනවා. ඒ අතර වාරේ. ඒ අපි මේවා ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරනවා විවෘතව. මේක මේ වාගේ යම් වෙනසක් ඇති වුනහම මේ වෙනස අරගෙන ගිහිල්ලා
අපි මොකද කරන්නේ උසාවියේ නඩුවක් දාමුද? බුද්ධ ආගමට මහා හිංසාවක් කරා කියලා. නෑ. වෙනත් මේ හිතේ තියෙන සිතුවිලි නඩුකාරයට වෙනස් කරන්න පුළුවන්. නීතියට වෙනස් කරන්න පුළුවන්. හරිද? අපි ඔක්කොම ඇතුළේ ලොකු තර්කයක් ඇති කරගෙන ලොකු විභාගයක් ඇති කරගෙන ලොකු වාදයක් ඇති කරගෙන අපි හිතමු මේ එක තීරණයක් ගන්නවා. අපි කට්ටියම එකතු වෙලා මේකයි හරි කියලා තීරණයක් ගත්තොත් ඒත් ඔය ඇතුළාන්තයෙන් දැනිච්ච අය කවුරු මොනවා කිව්වත් මගේ ඇතුලෙන් ඇති වෙන හැඟීම හේතු නිසා සකස් ඒකට කියනවා දෘෂ්ටිය කියලා. හරිද? එහෙනම් දිට්ඨිය පිරිසුදුභාවයට පත් වෙන්න නම් මේවා කාරණා සහිතව සාකච්ඡා කළ යුතු වෙනවා. නේද? එහෙනම් දැන් පංච උපාදානස්කන්ධය අනිච්චං, ඒ කියන්නේ රූපං අනිච්චං කිව්වහම අපි දැනට ත්‍රිපිටකයේ මේසා විතර කාලයක් භාවිතා කරගෙන එන රේරුකාණේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේලා හරිද? එතකොට ඔය ශියාඩු ස්වාමීන් වහන්සේ ඇතුලේ ඒ බුරුම පැත්තෙන් ඇවිල්ලා තියෙන මහා ස්වාමීන් වහන්සේලා, නායනී හරිධම්ම ස්වාමීන් වහන්සේලා, එතකොට ලංකාවේ වැඩ වාසය කරපු මිහිඳු මහ රහතන් වහන්සේගේ පටන් ආපු ඔක්කොම බොරු වෙනව නේද? ඔක්කොම බොරු වෙනවා. හරි. එතකොට සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරලා මිනිස්යාගේ හිතා පිරිසිදුවා පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය යමෙක් අතින් මෙහෙම නොදැනුවත් හෝ වෙනස් වීමක් කළා අන් අය ඒ පිළිබඳ උඩගෙඩි දීමක් සිද්ධ වෙනවා නම් එතන මහා පාපයක් සිද්ධ කරගන්න ස්වභාවයක් තියෙනවද නැද්ද? ඔන්න ওই පැත්තෙන් අපි ඕක ගලව ගන්න ඕනේ. ඒක සාස්ත්‍රීයව හිතලා බලලා. ඊළඟට මේකට අර අදහස තව තීව්‍ර කර ගැනීම සඳහා පුදුම කතාවක් එනවා සමාජයෙන්. හරිද? ඒ සමාජයෙන් එන කතාව තමයි ඒක විසඳගන්න අපි ධර්මයෙන් හීනයි. හරි? මෙන්න මෙහෙම આવුත් මොකද කියන්නේ? තුවාලයක් වෙලා තියෙනවා සැපද දුකද? දුකයි. තුවාලේ හොඳ වෙනවා. සැපයි. දැන් තුවාලේ වෙනස් වුණාද නැද්ද? ඇයි තුවාලේ වෙනස් වුනේ? ඒකේ අනිත්‍ය ලක්ෂණය තියෙන හින්දා. අනිත්‍ය ස්වභාවයෙන් හින්දා නේ තුවාලේ වෙනස් වුනේ. හරි? එහෙනම් අනිත්‍ය දුකද? අනිත්‍ය දුකද? නෑ නේ අනිත්‍ය සැපයිනේ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක හැම වෙලාවටම ඇත්ත වෙන්න ඕන. හරි? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියනවා අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද එය දුකයි. යමක් අනිත්‍යද ඒක දුකයි කියලා. හරිද? එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනවා නම් තුවාලේ හොඳ වෙනවා කියන එක අනිත්‍යයි. තුවාලේ නිට්ටය නම් නිට්ටය නම් එහෙම හරි වැඩේනේ. එතකොට අපිට අහනවා කෙනෙක් තුවාලේ නිට්ටය වුණා නම් සැපද? තුවාලේ නිට්ටය වුණා නම් සැපද? නෑ. ඇයි තියෙන හැමදාම හරි දෙන්න ඕනේ. නේද? එහෙනම් තුවාලේ නිට්ටය වුණා නම් සැප නෑ. එහෙනම් නිට්ටය සැප නෑ. අනිත්‍ය සැපයි. ඔහොම කිව්ව ගමන් මොකද වෙන්නේ? ඔළුව කුරුවල් වෙනවා. නේද? ත්‍රිපිටකේ ඊට පස්සේ කියනවා ත්‍රිපිටකේ වැරදිලා තියෙන්නේ. ත්‍රිපිටකේ අර්ථයක් කිම සම්පූර්ණ වැරදි අර්ථයක් කිම තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? ඇයි අපි රැවටෙන්නේ? අපි මේ රැවටෙන්නේ කියන්නේ එයාලාගේ කවුරුවක්වත් අපිව රැවටීමේ අදහසින් නෙවෙයි. නේද? අපි බෞද්ධත්ව විදිහට තෝරගන්න රැවටීමේ අදහසක් නෙවෙයි. මේක සාධාරණ කතාවක්ද නැද්ද? ඉතා සාධාරණ කතාවක්ද නැද්ද? එකපාරටම ගැස්සෙනවද නැද්ද එහෙම කිව්වහම? දෙහිනි මම මුදුන් මල් කඩක් වගේ තියාගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ බලන්න එක ශරණයකට හරි බොරුවක් වෙන්න බෑ. එක ශරණයකට හරි මේක එහෙමනම් එක ශරණයකට හරි මේක එහෙමනම් පැහැදිලිවම යම් වැරද්දක් තියෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේක දේශනා කරන්න ඕනේ සමහර තැනදී අනිත්‍ය සැපයි කියලා. නේද? සමහර තැනවලදී අනිවාර්යෙන් දේශනා කරනවා. එහෙම නෑ යමක් අනිත්‍යද ඒක දුකයි කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් තුවාලේ අනිත්‍යයි ඒක සැපයිනේ. පුදුම වැඩේ නේද? දැන් මම මගේ ප්‍රිය උපදවන කෙනෙක් දකින්න නැතුව ඉන්නවා. හරිද? ප්‍රිය උපදවන කෙනෙක් දකින්න නැතුව ඉන්නකොට මං ඉන්නේ සැපෙන්ද දුකෙන්ද? දුකෙන්. හරිද?
එතකොට දැන් ඒ පරිසරය ගත්තාම ඒ පරිසරය හදිසියෙම නිත්‍ය වෙනවා. දැන් එහෙනම් කවදාකවත් මට ප්‍රිය උපදවන කෙනා මෙතෙන්ට ගෙන ගන්න බැරි වෙනවා. නේද? එතකොට ඒක සැපද? දුකෙන්ම මට හැමදාම ඉන්න වෙනවා දැන්. හරි? ප්‍රිය උපදවන කෙනා මෙතෙන්ට ආපු ගමන් මගේ දුක නැති වෙලා යනවා. එහෙනම් ප්‍රිය උපදවන කෙනා මේ වටේට එන්න මේ වටේ තියෙන අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙලාද නැද්ද? එහෙනම් අනිත්‍ය දුකද? ඔහොම නෙවෙයි අහන්නේ. අපාය නිත්‍ය වුණොත් සැපද? പ്രേත ලෝකයේ නිත්‍ය වුණොත් සැපද? പ്രേත ලෝකයේ අනිත්‍ය හින්දා තමයි අපිට പ്രേත ලෝකයේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන් උනේ. එහෙනම් අනිත්‍ය දුකද? කොහොමද සෙල්ලම්? මොකද මේ ඇත්ත මොකද කියන්නේ? මම මේ වගේ දේශනාවක් ඔය වගේ දේශනාවක් කරා නම් ගෙදර යන්නේ කොහොම කරලාද? පොඩක් කරකිල්ලෙන් වගේ ගෙදර යන්න වෙනවද නැද්ද? නේද? දෙසරයක් තුන් සැරයක් 10 සැරයක් 15 සැරයක් හිතන්න වෙනවද නැද්ද? ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? Taman තුලින් දකින්න. මම මේ ධර්මයේ මගේ තුලින් දකින්න උත්සාහ කරනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න වගේක් මට ආවා. ආපුවා මොකද වෙන්නේ කියලා. හරි. දැන් අපි එතකොට අපි තුලින්ම දකින්න උත්සාහ කරන්න ඕනද නැද්ද? මම මේ අත්තන්ගේ මෙන්න මෙහෙම අහනවා. බොහෝ ප්‍රිය කෙනෙක් හොඳට තේරුම් ගන්න ඕනි මේක. බොහෝ ප්‍රිය කෙනෙක් දැකීම සැපයක්ද නැද්ද? පැහැදිලිවම සැපයක්. මම ගොඩාක් ආදරය කරන කෙනෙක් මං හුඟ කාලෙකින් හම්බ වෙනවා. මම මේ අතෙන් අහනවා සැපයි. ඒ සැපයත් එක්කම දැනෙන යම්කිසි පීඩනයක් තේරිලා නැද්ද? මොන වගේ පීඩනයක්ද මං කියන්නේ ඉස්සර කියන්න. ඒ සැපයත් එක්කම දැනෙන පීඩනය. දැන් අපි හිතමු අපේ දරුවෙක් ආවා කියලා. දැන් දරුවෙක් රටක ඉඳන් ආවා අවුරුදු 5කට පස්සේ. අම්මා එනකම් බලාගෙන ඉන්නේ දැන් දුකෙන්මයි ඉන්නේ අම්මා එනකම් ඔය කිව්වට නේද? එනවා කියලා දැන් ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ඉතින් අම්මා වැළඳගෙන දැන් හරියට සතුටු වෙනවත් එක්ක දැන් මෙයා කාට හරි කෝල් එකක් ගන්නවා. හරිද? මෙයා ආපු වෙලාවෙ ඉඳන් අම්මට තියෙන අවශ්‍යතාවය මොකද්ද? අම්මවගේ ඒ ළමයාව ගෙදර තියාගන්න කාටවත් යන්න දෙන්නේ නැතුව. එයාව දකින හැම ෂණේම හරිද මේ ආදරය වැඩි වීමත් එක්ක ඇති වෙන මේ සැපයත් එක්කම තියෙන මෙයා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා නේද? මෙයා නරක වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා. මෙයා මට ඕන හැටියට තියාගන්න ඕනේ කියලා පීඩනයක් තියෙනවද නැද්ද? ඇත්තම කියන තියෙනවද නැද්ද? නේද? හැම වස්තුවක් එක්කම තියෙන ගයක් හැදුවා කියන්නේ ලස්සනට. ඒ ලස්සනට ගයක් හැදීම සැපද නැද්ද? ඒක ලස්සන කරන්න හැම ලස්සන කරලා සතුටු වෙන වාරයක් එක්කම මේක පරිසම් කරගන්න ඕනේ. මේක අනිත් අර මිනිස්සුන්ට දෙන්න හොඳ නෑ. මේක අහවල් විදිහට පාවිච්චි කරන් දෙන්න හොඳ නෑ කියලා රැක ගැනීමේ අදහසක් තියෙනවද නැද්ද? මේක බුදුරජාණන් වහන්සේ එක උදාහරණයකින් අපූර්වට දේශනා කරනවා. මස් කෑල්ල ගත්ත කාක්කා වගේ කියලා කාමයෝ. කාක්කට මස් කෑල්ල ගැනීම සැපද නැද්ද? ඒ සැපත් එක්කම යාට උපදින දුකක් තියෙනවද නැද්ද? මොකද්ද? ඒක පරිසම් කරගන්න ඕනේ. ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක හංගන්න ඕනේ. අනිත් අය ගයි කියලා බය දඟලන්න ඕනේ. පින්නන්නේ අපේ හිතේ උපදින සිතුවිල්ලේ හැම වෙලේම මිශ්‍ර වීමක් තියෙනවා. හරි? මේ බලන්න හොඳට අපි තේරුම් ගමු. මම හැමදාම කියන උදාහරණයක් ආයෙ කියන්නම්. මේ යම්කිසි කාගේ හරි නමක් කියනවාම ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ. ඒ නම කියනකොට මෙතන ඉන්න එක එක්කෙනාට ඇති වෙන්නේ එක හැඟීම්. හරි? එක්කෙනෙකුට ඇති වෙනවා කියලා හිතනද හොඳයි කියලා ඇයි එයාට හොඳයි කියලා අදහසක් ඇතුනේ. නමුත් එයාගෙත් තියෙන අරයාගේ නරක ගතිගුණ වැඩ. එයාට මිශ්‍ර වෙච්ච ඒ වගේ හොඳ වැඩි නරක අඩුයි. එහෙනම් ප්‍රකට වෙන්නේ මොකද්ද? ප්‍රකට වෙන්නේ හොඳ කියන එකයි. නමුත් ඒකෙම එයාට පීඩන අර්ථයක් නේද? තව එයාට නරකයි කියන හැඟීමකුත් අර හොඳයි කියන ඒවත් එක තියෙනවද නැද්ද? අපි කියන්නේ නේද? මෙයා වඩා හොඳයි, මෙයා ටිකයි හොඳ නේද? එහෙම වෙන්නේ අර මිශ්‍ර වෙලා තියෙන හැටියට. හරිද? යම් වස්තුවකින්ද අපිට සැපයක් උපදිනවා නම් ඒ සැපය තුළ ඔය පීඩනය මාත්‍රයක්වත් නැති වෙන්නේ කොයි වගේ වස්තුවක් නන්ද? අපේ උත්සාහයක්වත් නැති වෙන්න ඕනේ මේක වෙනස් වෙන්නේ නැති දෙයක් කියලා. ඒ කියන්නේ මේක මට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. නේද? කවදාකවත් මේක මට නැති වෙන්නේ නැහැ කියලා යමක් අන්න එහෙම එකක් හම්බෙච්ච දවසක තමයි අපිට ස්ථීර
100%ක ප්‍රතිශතයක සැපේ හම්බෙන්නේ. එතකම්ම තියෙන සැපයන් වල 100ට එකතු වෙලා තියෙන ප්‍රතිශතය ගත්තොත් ඒකත් එක්කම හරියට දැන් මේ අත මම මේ පැත්ත පෙන්නනකොට මේ පැත්ත ඔහම තිබිලා මේකත් එක්ක ඇවිල්ලා අනිත් පැත්තේ නේද? ඒ වගේ මේ හැම සැප වේදනාවක් එක්කම සැප වේදනාවේ තියෙන දුක්ඛය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොන දුක්ඛය කියලාද? විපරිණාම දුක කියලා. මොකක්ද විපරිණාම දුක කියන්නේ? වෙනස් වෙන ස්වභාවයෙන්ද ඇති වෙන දුක. මට තුවාලේ හොඳ වුණාට මට එතන ඒ හොඳ වෙච්ච තුවාලේ ගැන එතනින් මම ඇවිදගෙන යනකොට මට බය තියෙනවා. ආය පරිස්සම් කරන්න ඕනේ. නැත්නම් මම යනවනේ මහ වේගෙන් ওই පඩිපෙළක. ඇයි අපි වේගෙන් තුවාලේ හොඳ වෙච්ච කෙනා පඩිපෙළක හිමින් පරිස්සමෙන් යන්නේ? අපේ දරුවන්ට අපි හැම වෙලේම කියනවා එයාගේ තුවාලයක් නැහැ. අර දුක් වේදනා නැහැ. නේද? එයාගේ ශරීරය සැපෙන් තියෙන අපි පරිස්සමෙන් යන්න. හැම වෙලේම බයයි. නේද? බයයි අපි. නේද? පීඩණයෙන් ඉන්නේ. මේ ලෝකේ මොන දේ හම්බුනහමද පීඩණේ නැත්තේ කියන බලන්න. ඇමරිකාවේ ජනාධිපතිකම හම්බුනා. පීඩනයක් නැද්ද? හම්බෙනකොට සැපයි තමයි. හම්බෙමත් එක්ක මොකක්ද දෙන්නේ? ලොකු පීඩිත ස්වභාවයක් කෙනවා. ඒ මොකද එතනත් එක්ක දුක් මිශ්‍ර වෙනවා. ඇයි ඒක තියෙන අනිත්‍ය ලක්ෂණය හින්දා. එහෙනම් මට ඕන කරනවා කාට හරි කෙනෙකුට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය තේරිලා. හරිද? කාට හරි ඕන කරනවා. එහෙම නැති එකක් හොයාගන්න. එක එක හොයලා බලනවා. පංචකාම සම්පත්තිය කොහොමත් හොයාගන්න බෑ. ඊට පස්සේ ආ යනවා ප්‍රථම ධානයට. හරි කොහොම හරි කරලා පංචකාම සම්පත්තියේ දුක උපදිනවා කියලා ඒක එයා බැහැර කරනවා. බැහැර කරලා ප්‍රථම ධානය උපදවා ගන්නවා. දැන් සපයි. හැබැයි ඒක මොකද? ඒකෙත් තියෙනවා අනිත්‍ය ස්වභාවය. ඒකින්ද මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර සංසිඳෝගෙන දෙවෙනි ධානය. හරිද? ඒ විදිහට ප්‍රීතිය සංසිඳෝගෙන නේද? තුන්වෙනි ධානය ওই විදිහට චිත්ත සංකාර සංසිඳෝගෙන සියලු චිත්ත සංකාර ප්‍රීතිය සැපේ කියන දෙකම සංසිඳෝගෙන හතරවෙනි ධානයට කියලා බලනවා. ඒක හරියටත් වැඩි සැපයි. නමුත් ඒකෙත් තියෙන පීඩනාර්ථය මේ තරම් ප්‍රකට නැහැ. නමුත් තියෙනවා. නේද? නුවණ තියෙන තැනත්තා මේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන දේ ගැන කලකින අයියෝ හතරවෙනි ධානය වැඩකුත් නැහැ නේ අප්පා. අයියෝ සක්විති රාජකම වැඩකුත් නැහැ නේ අප්පා. ඇයි සතුටුයි තමයි හම්බුනම. නමුත් ඒකේ දුකක් තියෙනවා. හැම වෙලේම මම ඒක පරිස්සම් කරන්න ඕනේ. හැම වෙලේම ඒක මම නේද? එහෙනම් ඔය කියන සැප වේදනාවේ විපරිණාම දුක්ඛය තියෙනවද නැද්ද? නේද? එහෙනම් අනිත්‍යයි කියන අර්ථ දැක්වීම කෙනෙකුට තියෙන කොහේ හරි අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් යමක ඒක පිළිබඳ අපේ චිත්ත සංතානවල දුක් උපදිනවා. ඒක දුක් ඇති වෙන ස්වභාවය තියෙනවා. මේ මේසේ ගත්තොත් මේ මේසේ නිට්ටයද අනිත්‍යද? මේක අනිත්‍යයි. මේක අල්ලගන්න කෙනෙක් මේක හොඳයි කියලා ගන්න කෙනෙකුට මොකද වෙන්නේ? නේද? මේක කලකිරෙන්නේ නැතුව මේක සැපයි කියලා ගන්න හිතෙන්නේ මේක ගන්නෙ නෑ කලකිරෙනවා හිත. වැඩක් නෑ මේව අල්ලගෙන මේක මගේ ස්ථිරව තියාගන්නවා කියලා මේක තියන්න බෑ. මේකත් එක්ක මට පීඩනයක් තියෙනවා හැම වෙලේම. නේව සංඥා නා සංඥායතනේ දක්වා මොක තියෙනවද නැද්ද? තියෙනවා නේද? හොඳයි කියලාගෙන. එහෙනම් අනිත්‍ය ලක්ෂණය ලෝකෙහි තියෙන සියලු දේ ගැන අනිත්‍ය නিত্য නොවන ලක්ෂණය යමක තියනවාද ඒකත් එක්ක මට දුක් ඇති වෙන ගතිය තියනවද නැද්ද නේද? එහෙනම් යාගේ හිත අන්තිමට පිහිටන්නේ කොහෙද? අනිත්‍ය ලක්ෂණය දන්න කෙනාගේ හිත පිහිටන්නේ කොහෙද? නිවනේමයි නේද? සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැනගෙන හරිද? යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් ඒක තේරුම් ගත්ත කෙනා සියලු සංස්කාරය අනිත්‍යයි කියලා අත නිබ්බින්දති දුක්ඛේ කලකිරෙන දුකෙහි මේ මොන දේ ඇල්ලුවත් මට දුක් ඇති වෙනවා. මේ දුක නැති කරන්න නම් මම නිත්‍ය දෙයක් අල්ලගන්න ඕනේ. නිත්‍ය දෙයක් හොයාගන්න ඕනේ. වෙනස් වෙන්නේ නැති දෙයක් හොයාගන්න ඕනේ. ඉතින් ගවේෂණය කර අතහැර අන්තිම මොහොත දක්වාම හැමදේම පරීක්ෂා කරලා බලනකොට ඒකේ අනිත්‍ය ස්වභාවය තියෙනවා. මේකෙත් අනිත්‍ය ස්වභාවය තියෙනවා. මේකෙත් අනිත්‍ය ස්වභාවය තියෙනවා. ආන්ගේ කලකිරීමමයි එයාව පිරිසිදු කරන මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය කියලා දේශනා කරපු මේ ගාථා ධර්මයේ තියෙන ආකාරයට අපේ පින්වත්නි අංශු මාත්‍රිය තැනකට මේක යෙදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? සංස්කාරයන්ගේ. සංස්කාරයන්ගේ මෙන්න මේ තැනට අනිත්‍ය ගැලපෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? පුළුවන්කමක් නැත්තේ නෑ. අන්න අර වගේ අර්ථයක් කොහෙන් හරි ගැඹුරු අර්ථයක් ඒ. හරිද? ඒ කාලේ
අන්‍ය තීර්ථකයන් පිළිබඳ බුදුරජාන් වහන්සේ දේශනා කරේ කාමසුකල්කාණ යෝගයේ ඉන්න අපිට වැඩිය හොඳයි කියලා. ඇයි? පෘථග්ජනව කාමසුකල්කාණ යෝගයේ හිඳලා කම්සප හොඳයි කියලා ඉන්න කෙනා ගැන දේශනා කරේ හීනෝ ගම්මෝ පෘථග්ජනෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීන පහත් පුහුදුන් කියලා. නිගණ්ඨනාථ පුත්‍රාදී අය ගැන දේශනා කරේ කොහොමද? දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුකක් අතකිලමතාන යෝගයෙන් එක. ඒක පහත් කියලා දේශනා කරේ නෑ. මොකද ඒ කට්ටිය ගවේෂණය කරන අය. එතකොට මේ නිකම්ම හරිද? මේකට තරහ වෙන්න බෑ මං කිව්වට. ඔහේ බත් කකා හරිද? හම්බ කර ගෙවල් හද දරුවෝ බල ඉන්න අයද හොඳ නැත්නම් අර විදිහට ගැඹුරෙන් විමසන අයද හොඳ? නේද? තුවාලේ හොඳ වෙනකොට ඒකේ සැපක් ඇති වෙනවාය. එහෙනම් අනිත්‍ය සැපය කියලා ගවේෂණය කරන අය ඔහේ බත් ගිල ඉන්න අයට වැඩිය ගොඩාක් හොඳයි. ඇයි ඒ කියන්නේ? අර වගේ තමයි. යාලා ගවේෂණය කරන හින්දා යාලට වහු වෙන්නේ. නේද? එතකොට මේ ගවේෂණය නොකර තමන්ගේ ජීවිතයේ ගවේෂණය නොකර කොහොමද මේ වේදනාව ඇති වෙන්නේ? මේක නැති කරගන්න පුළුවන්ද? කොහොමද මේ දුක් ඇති වෙන්නේ? ඇයි මට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ? ඇයි මට ක්‍රෝධය ඇති වෙන්නේ? මං කොහොම මිනිහෙක්ද? අපි එහෙම නෑ පින්වත්නි. අපේ ගොඩ කට්ටිය කොහොමද? මම තමයි හරි. නේද? එක්තරා තැනක එක්තරා ප්‍රදේශයක විදේශ රටක එක තායිලන්තේ පන්සලක් හදලා තිබ්බා. හරි. අන්නේ තායිලන්තේ පන්සල හදලා තියෙන තැන අපේ පින්වත්නි තවත් ටික දවසකින් අපි බලනකොට මෙන්න තායිලන්තේ පන්සල් 3ක් එක ළඟම හදලා වෙනත් රටක. හරිද? මම ඊට පස්සේ ගිය මේ පෙරවතාවල් වල මෙතන එකයි තිබ්බේ දැන් මේ දෙක තුනක් තියෙන්නේ. අනේ හැමදෙන්නේ කවුරු හරි ඇවිල්ලා වෙනත් ඒ පැත්තෙන් ස්වාමීන් වහන්සේ නමක් ආපුවාම මේ කට්ටිය එකතු වෙලා නේද? එකතු වෙලා පුදුම විදිහට උදව් කරලා එයාලට පන්සලක් හදාගන්න ඒ අයව දියුණු වෙනවාට තව කෙනෙක් එතන එතකොට ඒ අයගේ අය ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙනවට කැමතියි කියලා. මම අපේ අයත් එහෙමද කියලා. අනේ හැමදෙන්නේ මේ පැත්තට බණක් කියන්නවත් එන්න දෙන්නේ නැහැ වෙන කෙනෙකුට. අපේ ජාති වල තියෙන ලොකු දුර්ලභතාවය. නේද? මොකද? තදින් ධර්මයෙන් පෝෂණය වෙච්ච අපේ ජාතිය තදින් සියල්ල අල්ල ගන්නවා. අපිම අපේ දියුණුවට බාධා කරනවා. නිවන් මඟ ගැන කතා කරනවා නම් අන් අයගේ දියුණුවට බාධා කිරීම මොකද්ද? මුදිතාවද? නෑ. නේද? ඉතින් ඒකින්ද අපි කල්පනා කරගන්න මේ කිසිවකට අපි අහු වෙන්නේ නැතුව ඉන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ධර්මය ගවේෂණය කරලා අභ්‍යන්තරගත වෙන්න තමන්ගේ පැත්තට. හරි? එහෙනම් ගවේෂකයෝ වෙන්න ඕනේ හැම වෙලේම. මං ගැන හොයන්න ඕනේ. ඒතකොට හැමෝම බලන්න ඕනේ. මගේ සිතේ මොකද්ද මේ උපදින ධර්මතාවය? මුකුත් නෑ. මම හරි කියන තැන තමයි අපේ ඇත්ත ඉන්නේ. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. තමන්ට දැනෙන්නේ එහෙම්මමයි. දැන් කෙනෙකුට හිතයි එහෙනම් ඔය හාමුදුරන්ට ඕක අදාළ නැද්ද? නෑ මට අදාළයි. මම බලන්න ඕනේ මගේ సంతානය මොකේට ගලපන්නද? ධර්මයට ගලපන්න ඕනේ හැම වෙලේම. මම හරි කියන තැන නෙවෙයි. මම මේ කියපු කිසිම කාරණාවක් ධර්මයට නොගැලපෙන්නේ නැහැ. හරි. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දුන්න ඉලක්කය. ඉතින් අන්න ඒ වගේ අපේ තියෙන මේ ධර්මය පිළිබඳ ශාස්ත්‍රීය ඌනතාවයක් අපේ හිතවල තියෙන හින්දා ඒක තුල අපි පෝෂණය වෙලා නැති හින්දා වික්ත විනීත විශාරද බහුශ්‍රත වෙලා නැති හින්දා ධර්මදර ධර්මයන්හි පිහිටල නැති හින්දා අවසාන වචනය කවුරු හරි රැවටුනොත් අන්ධ වේනිය වගේ නේද ලණුව ගීලිනවා කඹ පිටින් ගිලිනවා නේද හේතුව ඔන්න හේතුව එකයි. තව කොච්චර දේවල් තියෙනවද ඒවා අපි පස්සේ කතා කරමු. බුදු පිළිමේ තියෙන පැත්ත ගැන පවා නේද මති මතාන්තර ඉන්නවද දෙවියන්ට පින් දීම ඥාතින්ට පින් දීම ගැන පවා බයක් තියෙනවා. ඇයි ධර්මය දන්නේ නැති හින්දා. ඒකද අපි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන සම්මා සම්බුද්ධ ශාසනය අපිට උරුම වෙච්ච ශාසනය. මේ තේරවාදී බුදුදහමේ මුදුන්මල්කඩ ශ්‍රී ලංකාවයි. ඉතින් මේ ලංකාවේ තියෙන මේ උතුම් ධර්මය අපි ආරක්ෂා කරගන්න කරන්න ඕන කඩුපුළු අතර ගන්න එක නෙවෙයි. Taman ධර්මදර විනයදර කෙනෙක් බවට
සුවපත් වෙන එක. එවැනි අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ජීවිතේ සාර්ථක කරගෙන සසර සුවපත් කරගන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ අත්තන්ට හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.